ආයිබෝන් අද අපි තවත් YouTube පාඩම මාලාවකින් ඔබ හමු වෙනවා ජීව විද්‍යාව. එතකොට මේ පාඩම මම ඇත්තටම අරමුණු කරගන්නේ 2021 වර්ෂයේ A level විභාගයට පෙනී සිටින නියමිත දරුවන්ගේ තියරි කොටසක් සම්පූර්ණ කරන්න. ඒ වගේම මේක රිවිෂන් එකක් විදියටත් අපිට පාවිච්චි කරන්න පුළුවන්. මොකද මම මේක ඇත්තටම මේ පාඩම් කොටස කරන්නේ මේ ඊයේ පෙරේද අපේ අවසන්ව ජීව විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ රචනා කොටස 7 වෙනි ප්‍රශ්නයේ තිබුණු මේ ඇස පිළිබඳව තිබුණ ඇසේ ව්‍යුහය හා කෘත්‍යය කියන කොටසේ ප්‍රශ්නයක් සාකච්ඡා කරන ගමින්. එතකොට මේක රිවිෂන් දරුවෙකුට තමයි රිවිෂන් එකක් විදිහට මේක යොදා ගන්න පුළුවන්. එහෙනම් අපි ඇස පිළිබඳව සම්පූර්ණ කොටස, ඒ කියන්නේ අපේ අර සමායෝජන සමාන පද්ධතිවල සංවේදන සම්බන්ධව සංවේදන ප්‍රතිග්‍රාහක සම්බන්ධව කතා වෙන කොටසේ ඇස පිළිබඳ කොටස මේ ප්‍රශ්න දෙක සාකච්ඡා කරමින් අපිට සම්පූර්ණයෙන්ම කවර් කරගන්න පුළුවන්. ඒක නිසා ඒක තමයි අද මම මෙහෙදි කරන්න යන්නේ. එතකොට මේ වසරේ අපේ රචනා පේපර් එකේ 7 වෙනි ප්‍රශ්නේ ආපු ඒ කොටස ආවේ මිනිස් ඇසේ මූලික ව්‍යුහය කෙටියෙන් විස්තර කරලා. දෙවෙනි කොටස ආවේ දෘෂ්ටියේදී මිනිස් ඇසේ නම් මොළයේ කාර්යභාරය පැහැදිලි කරන්න. නැත්නම් අපේ දෘෂ්ටිය ඇති වෙන ආකාරය, පෙනීම ඇති වෙන ආකාරය, ක්‍රියාවලිය විස්තර කරන්න. එතකොට මේ ව්‍යුහය විස්තර කරන්නයි, කෘත්‍ය විස්තර කරන්න, නැත්නම් ක්‍රියාවලියක් විස්තර කරන්නයි කියන දෙක තමයි අපේ සත්ව ආකාරය හා ක්‍රියාකාරීත්වය කොටසේ සියලුම බොහෝමයක් රචනා ප්‍රශ්නවලදී අපිට ඇහෙන දේ. එහෙනම් ඒක විස්තර කිරීම තමයි අපි මෙතනදී කතා කරගෙන යන්නේ. එතකොට මේ පිළිතුරට ඔරියන්ට් වෙලා තමයි මම ඇත්තටම මේකේ තියරි කොටස ඔබට සාකච්ඡා කරන්නේ. එහෙනම් අපි පාඩමට යමු. එහෙනම් අපි ඉස්සෙල්ලා මේකේ පළවෙනි කොටස මිනිස් ඇසේ මූලික ව්‍යුහය කෙටියෙන් විස්තර කරන විදිය සලකලා බලමු. එතකොට මම ඔබට එදා කිව්වා පළවෙනි පාඩම මොළය ගැන අපි කතා කරන වීඩියෝවේ අපි ඇත්තටම ව්‍යුහයක් විස්තර කරන්න ආවොත් අපි පොඩි ටෙම්ප්ලේට් එකක් තියාගත්තා නම් ඒකේ විදියට අපිට විස්තරය ලියාගෙන ගියා නම් අපිට ගොඩාක් පොයින්ට්ස් මිස් වෙන්නේ නැතුව ලියන්න පුළුවන් කියලා. එතකොට මේ ටෙම්ප්ලේට් එකම මෙතෙන්ටත් අදාළ කරගෙන අපිට කරන්න පුළුවන්. එතකොට මම මේ විදි මුලින්ම කතා කරේ අපි අදාළ ව්‍යුහයේ නම් කරන ලද රූප සටහනක් භාවිතා කරනවායි කියලා. එතකොට ඒකට රූප සටහන් ලකුණු වෙන්න ඕනත් මාගේ ස්කීම් එකේ අපිට අර කරුණු විස්තර කිරීමේදී තාමත්ම පහසුවක් වාසියක් මේ තුලින් සැලසෙනවා. දෙවෙනි පේ මම කිව්වේ රූප සටහනේ අපිට ඊට පස්සේ අපි මේක ආරම්භයක් විදියට අපේ ව්‍යුහය පිළිබඳ මූලික පොඩි හැඳින්වීමකුයි ඒකේ පිහිටීමයි දක්වනවා කියලා කිව්වා. අපි ලියන්න ගත්තා. රූප සටහනට ලියන්න ගත්තා. දැන් අපිට බොහෝ ඉන්ද්‍රියකවල ලකුණක් හම්බ වෙලා නැහැ. ඊට පස්සේ අපි කරේ මෙන්න මේ රූප සටහනේ තිබුණු එක් කොටස නැත්තම් උපව්‍යුහය අපි විස්තර කිරීමක් කරා. එතකොට ඒකේ පිහිටීම ඊට පස්සේ ව්‍යුහය සැකසීලා තියෙන ආකාරය, ඒකේ සැකස්ම නැත්තම් සෛල හා පටක සංවිධානය අපි කතා කරා. ඊට පස්සේ මේ ව්‍යුහයේ මොනවා හරි කෘත්‍ය ඉටු කිරීම සඳහා අනුවර්තන තියෙන නියම දක්වා. එතකොට ඇත්තටම ව්‍යුහය අහන ප්‍රශ්නේ කරන් ලොකුවට කෘත්‍ය සඳහන් කරන්න අවශ්‍යත් නැහැ. මම මේක අර තියරි කොටසක් නිසා පොඩ්ඩක් සමහර තැන්වලදී ඒ කෘත්‍යත් කරනවා. ඇත්තටම මේ ප්‍රශ්නේ B කොටසේ දෙවෙනි කොටසේදී අපි මුළු සම්පූර්ණ කෘත්‍යයන් කතා කරන නිසා. එතකොට මෙන්න මේ කරුණු ටික කරා. ඊට පස්සේ මේ ව්‍යුහයට අනන්‍ය වෙච්ච මොනවා හරි තවත් අමතර විශේෂ කරුණු තිබුණා නම් ඒවා දැක්වුවා. ඒ කියන්නේ උදාහරණයකට ගත්තොත් අපි අර මොළය කතා කරද්දී මොළේ නම් අර කලල විකසනයේ මෙනින්ජි පටල ආදී කතන්දරයක් තිබුණා. නමුත් මේ ඇසේදී නම් අපිට ඒ කොටසේ එච්චර කතා වෙන්නේ නැහැ. එතකොට මෙන්න මේ ටෙම්ප්ලේට් එක පුරවන් යාම තමයි අපි කරන්නේ. එතකොට අපි නොදැනුවත්වම සෑහෙන කරුණු ප්‍රමාණයක් ලියවිලා තියෙනවා ව්‍යුහය පිළිබඳව. හොඳයි. එහෙනම් අපි ඇහැ අදින ගමන් ඇහි රූප සටහන අදින ගමන්ම අපි ඇහැ ගැන වැඩි කතා කරන්න පටන් ගන්නවා. එතකොට ඇහි රූප සටහනක් අපි ඇඳුවොත් අපේ ඇසේ ප්‍රධානව ඇස ගෝලාකාර ව්‍යුහයක් නේ. එතකොට ඇසේ ප්‍රධානව ස්තර තුනක් තියෙනවා නැත්නම් බිත්තියක් තියෙනවා. එතකොට මේ බිත්තියේ පිටතින්ම අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ මේ පිටතින් ස්තරයට අපි කියමු තන්තුමය ස්තරය කියලා. ඒ ස්තරය ඇත්තටම පාර්ශ්වික ප්‍රදේශය සහ අපර ප්‍රදේශය හැදිලා තියෙන්නේ දෘෂ්ටි විතානය සමාන ශ්වේත ඝන ස්තරය. ඊට පස්සේ මේකේ උත්තර වෙලා තියෙන පූර්ව ප්‍රදේශයේ පාරදෘශ්‍ය වෙලා ව්‍යුහයක් හදනවා. ඒකට අපි කියනවා සත්‍යය කියලා. ඊට පස්සේ අපි ගත්තොත් මේකේ තියෙන දෙවන කොටස නැත්තම් දෙවන ස්තරය වෙන්නේ අපි ඒකට කියන වාහිනීමත් ස්තරය කියලා. ඒතකොට වාහිනීමත් ස්තරය ඒකේ අපර කොටස හැදිලා තියෙන්නේ රුධිරග්‍රාහය කියන ව්‍යුහය. මේ රුධිරග්‍රාහය මෙහෙම ඇවිල්ලා ඉදිරියේදී මේක ඉදිරියම කොටස හදන තාරා මණ්ඩලය කියලා
ඊට අමතරව කාචය තියෙන ප්‍රදේශයේදී මේක ප්‍රතියෝජක දේහ සෑදීම සිදු කරනවා. එතකොට ඊට පස්සේ පසු කොටස රුධිරග්‍රාහී විදියට මේක කන්ටිනියු වෙනවා. දැන් එහෙමයි. එහෙම ආවා. විල්ලා ඉදිරියේ පූර්ව ප්‍රදේශයේදී තාරා මණ්ඩලය හැදුවා. ඊට පස්සේ ප්‍රතියෝජක දේහය සෑදුවා. සාදල මේ ආකාරයට රුධිරග්‍රාහී ලෙස සංතතිගුණ පිටිපස්ස. ඊට පස්සේ ඇතුළතින්ම තියෙන ස්තරය වෙන්නේ දෘෂ්ටි විතාන. එතකොට ඒ රූපේ මේ ආකාරයට අපි දෘෂ්ටි විතානේ ඇඳගෙන ආව. දෘෂ්ටි විතානේ ඉස්සරහින් මේ මුතියව හදන්නේ. මෙන්න මේ ආකාරයෙන් තමයි ඇතුළතින් තියෙන දෘෂ්ටි විතානේ ගමන් කරන්නේ. එතකොට මේ දෘෂ්ටි විතානයේ අපර මැදේ තියෙන කහලපේ කියලා ප්‍රදේශයක්. ඒකේ අවතරණයක් තියෙනවා. මැදේ කූපයේදී. ඊට පස්සේ මේ දෘෂ්ටි විතානයේ අපේ පිළිවාස පැත්ත මෙන්න මෙහෙම මේකට 0.5ක් විතර මැදයට වෙන්න අපේ මේ සේරම දෘෂ්ටික ස්නායු තන්තු අභිසාරී වෙලා දෘෂ්ටික ස්නායු සාධනෙ ඉවතට යනවා. ඒකට අන්නේ පිට වෙන ස්ථානයේ ව්‍යුහයක් අපිට හම් වෙනවා මැදේ අන්ධ බිඳුව තියෙනවා. ඊට අමතරව දෘෂ්ටි විතානයට සැපෙවුම තියෙන ධමනි සහ ශිරාඩංගු රුධිර වාහිනී පද්ධතියකුත් මේ ආශ්‍රිතව අපිට දැක ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ අපි ගත්තොත් අපේ කාචය තියෙන දීඋත්තර කාචයක් ප්‍රත්‍යාස්ත. ඒ කාචය මෙන්න මේ ආකාරයට තියෙනවා. ඒක අවලම්බක බන්ධනී මගින් සම්බන්ධ වෙලා අපේ ප්‍රතියෝජක දේහයට සම්බන්ධ. ඒකට මේකේ කාචයයි දෘෂ්ටි විතානයයි අතර තියෙනවා අපිට අපර කුටියේ ඒක කාච රසයෙන් පිරලා තියෙනවා. ඊට පස්සේ සත්‍යය කාචයයි අතර ප්‍රදේශයේ තියෙන පූර්ව කුටියය පිරලා තියෙනවා අම්මය රසයම. ඒකට ඔය ටික තමයි අපිට නම් කරන්න තියෙන්නේ. එහෙනම් මෙතන අපි නම් කරා ශ්වේත ඝන ස්තරය. ඊට පස්සේ මධ්‍ය ස්තරය ආවා රුධිරග්‍රාහීය. මේක ඇවිල්ලා දෘෂ්ටි විතාන. දෘෂ්ටි විතානයේ මෙතන අපි නම් කරා කහ ලපය කියලා. මෙතන අපි නම් කරනවා දෘෂ්ටික ස්නායුව තමයි මේ දෘෂ්ටික ස්නායුව පිටවන තැන අවතරණයක් තියෙනවා අන්ධ බිඳුව කියලා ප්‍රදේශයක් දෘෂ්ටි විතානය මත. මේ තියෙන්නේ අපර කුටීරයේ තියෙන කාච රසය. ඊට පස්සේ අපි පූර්ව ගියොත් මේ තියෙන්නේ ප්‍රතියෝජක දේහය. ඊට පස්සේ අපිට එනවා මෙතන තාරා මණ්ඩලය. මේ තාරා මණ්ඩලය කියන පේශිමය ප්‍රාචීරය ඇත්තටම කණීනිකාව කියන සිදුර වට කරගෙන ඉන්නේ. එතකොට මේ තියෙන්නේ කණීනිකාව. ඊට පස්සේ මේ ඉස්සරහ ඔල්ලෝසු මූණක් වගේ තියෙනවා පාරදෘශ්‍ය සත්‍යය. ඊට පස්සේ මේ තියෙන්නේ අපේ අක්ෂි කාචය. මෙතන තියෙනවා මේ පිටලා තියෙන්නේ අම්මය රසය. ඊට පස්සේ කාචය ප්‍රතියෝජක දේහයට සම්බන්ධ වෙලා තියෙන්නේ අවලම්බක බන්ධනී අන. එතකොට මෙන්න මේ නම් කරපු රූප සටහන ඇඳලා නැසේ අපිට ප්‍රමාණවත් ඉදිරි වැඩ කටයුතු සම්පූර්ණ විනාඩි 2ක් වගේ 3ක් වැය කළා මේ රූපය ඇදලා කොටස් ටික නම් කරා නම් එතන හරි. දැන් අපිට ඊළඟට තියෙන්නේ අර කියපු ටෙම්ප්ලේට් එකට මේ එක කොටස පිළිවෙලක් ඇතුව විස්තර කරලා යන්නේ. මේ ස්තර තුන කතා කරලා මේ වටේ ටික කතා කරන්න ආවා. ඊට පස්සේ ඊවට ඇතුළතින් තියෙන ව්‍යුහ වෙන අම්මේ රසය කාචය සහ කාච රසය පිළිබඳව කතා කරා නම් හරි. එතකොට අපි කතා කරොත් අපි ඉස්සෙල්ලාම කිව්වනේ මම අර පිටිීමයි හැදින්වීමකුයි දෙමු කියලා. එතකොට මිනිසාගේ පෙනීම සඳහා නැත්තම් දෘෂ්ටි සංවේදනය සඳහා වැදගත් වන ප්‍රතිග්‍රාහක වෙනත් ඉන්ද්‍රිය වෙන්නේ ඇස. ඇසේ පිටිීම කිව්වොත් අත්ලේසි ඇසේ තියෙන්නේ අපේ මුහුණේ ඉදිරිපස මේ නාසා මූලයට දෙපසින් හිස් කබලේ අක්ෂි කූප තියෙන අස්තිමය කුහර තුල අක්ෂි පේශි මගින් එයට සම්බන්ධ වෙලා තමයි ඇස තියෙන්නේ. එතකොට මේක ගෝලාකාර ව්‍යුහය. එතකොට ඇසේ පූර්ව ප්‍රදේශයේ තියෙන තුනී පාරදෘශ්‍ය පටලයක් ඉපිටින්ම ඒකට අපි කියනවා අක්ෂි පටලය කියලා. ඊට පස්සේ අපි ගත්තොත් අක්ෂි ගෝලය ස්තර නැත්නම් බිත්ති තුනකින් සමන්විත වෙනවා.
මේකේ පිටතින්ම තියෙන මේ නිල් පාට ස්තරය අපි අදලා තියෙන්නේ. ඒතොර ඒ පිටතින්ම තියෙන ස්තරයට අපි කියනවා තන්තුමය ස්තරය කියලා. ඊට ඇතුළතින් තියෙන්නේ වාහිනී මත් ස්තරය මධ්‍යමයේ තියෙනවා. ඇතුළතින්ම තියෙනවා ස්නායුක ස්තරය. එතකොට මේ පිටතින්ම තියෙන ස්තරයෙන් තන්තුමය ස්තරයෙන් ස්ට්‍රක්චර්ස් දෙකක් විකසනය වෙනවා. ඒ තමයි ශ්වේත ඝන ස්තරයයි ඊට පස්සේ ඉදිරියෙන් ස්වච්ඡ. මධ්‍ය ස්තරයෙන් රුධිරග්‍රාහිය ප්‍රතියෝජක දේහය ඒ වගේම තාරා මණ්ඩලයක් විකසනය වෙනවා. ඇතුළතම ස්තරයෙන් දෘෂ්ටි විතානයේ විකසනය. ඇතුළතින් කාචය තියෙනවා. කාචයට අපරව තියෙන කුටීරයේ දෘෂ්ටි විතානයත් කාචයත් අතර කාච රසයෙන් පිරී තියෙනවා. කාචයට పూర్වව ස්වච්ඡයත් කාචයත් අතර ප්‍රදේශයේ අම්මය රසයෙන් පිරී තිබෙනවා. දැන් අපිට තියෙන්නේ මේ එක් කොටස විස්තර කරන්නේ. එහෙනම් අපි ශ්වේත ඝන ස්තරයෙන් පටන් ගමු. කොට අපි කතා කරොත් මේ ශ්වේත ඝන ස්තරය සුදු පැහැති. ශ්වේත කිව්වම සුදු වෙන්නේ. සුදු පැහැති. මේක තන්තුමයයි. ඊට පස්සේ මේක පාරාන්දයි. මේ ශ්වේත ඝන ස්තරය ඇසේ පිටතින්ම අපර සහ පැතිවිත්ති පාර්ශ්වික විත්ති සාදමින් පිහිට. එතකොට పూర్වව මේක සන්තතික වෙනවා. పూర్ව ප්‍රදේශයේ ඔල්ලෝසු මූණතක් වගේ ඉදිරියට නෙලලා නැත්තම් උත්තර ස්වභාවයක් ගන්නවා. ඒ කොටස පාරදෘශ්‍ය වෙනවා. පාරදෘශ්‍ය අවර්ණ අපිච්ඡක සෛල වලින් සෑදිලා තියෙනවා. ඒ ස්තරය අපි සච්ඡය ලෙස හඳුන්වනවා. එතකොට අපි දෘෂ්ටි ශ්වේත ඝන ස්තරය පිළිබඳව කිව්වොත් ශ්වේත ඝන ස්තරය ඇසේ හැඩය පවත්වා ගැනීමට වැදගත් වෙනවා. ඒ වගේම අක්ෂිපේශි සවිවීමට පෘෂ්ඨය ලබා දෙනවා. ඉදිරියෙන් ගත්තොත් ස්වච්ඡය තමයි ඇසට ආලෝකය ඇතුළු වෙන්නේ ස්වච්ඡය තුළින්. එතකොට ආලෝක කිරණ වර්ධනයකට ඇසට ඇතුළු වීම සිදු කිරීම ස්වච්ඡය මගින් සිදු කරනවා. ස්වච්ඡයට හොඳ වර්ධන බලයක් තිබෙනවා. නමුත් මේ ස්වච්ඡයට තමන්ගේ වර්ධන බලය වෙනස් කර නොහැකි. ඒක ස්ථිර වර්ධන බලයක් තමයි පවතින්නේ. ඊට පස්සේ අපි කතා කරොත් ස්වච්ඡයට රුධිර වාහිනී සැපයීමක් ඇත්තේ නැහැ. ඊට පස්සේ අපි කතා කරොත් ඊළඟ ස්තරය වෙන්නේ වාහිනී මත් ස්තරය. එතකොට වාහිනී මත් ස්තරයේ පාර්ශ්වික සහ අපර ප්‍රදේශයේ හැදිලා තියෙන්නේ රුධිරග්‍රාහය. එතකොට රුධිරග්‍රාහය රුධිර වාහිනී බහුලයි නමින්ම තේරුණා. ඊට අමතරව මේකේ වර්ණක පවතින. මේක නිකන් අර මෙලන් චොකලට් පාටකින් යුක්ත වෙනවා. එතකොට මේ රුධිරග්‍රාහය රුධිර සැපයීමක් ලබා දෙනවා. ඊට අමතරව දෘෂ්ටි විතානයේ ප්‍රතිබිම්බය හැදුනට පස්සේ වැඩිපුර ආලෝකය අවශෝෂණය කරලා දෘෂ්ටි විතානයට හානි පැමිණීමෙන් ආරක්ෂා කිරීමත් මේ රුධිරග්‍රාහය මගින් ඉෂ්ට වෙනවා. එතකොට රුධිරග්‍රාහයේ పూర్ව පැමිණෙද්දී එක ව්‍යුහයක් හදනවා ප්‍රතියෝජක දේහය කියලා. එතකොට මේ ප්‍රතියෝජක දේහය ප්‍රතියෝජක පේශි කියන විශේෂිත සිනිඳු පේශි සෛල වලින් සහ සංවේදී අපිච්ඡද සෛල වලින් යුක්ත වෙනවා. එතකොට මේ ප්‍රතියෝජක පේශි වෘත්තාකාර පේශි මේවා වක්‍ර විදානයක් ආකාරයට රවුමට මේ ප්‍රතියෝජක පේශි සකස් වෙනවා. එතකොට මේ ප්‍රතියෝජක පේශි වලට අවලම්බක බන්ධනී සම්බන්ධ වෙනවා. මේ අවලම්බක බන්ධනී අනිත් පැත්තෙන් කාචයේ ප්‍රාවරයට සම්බන්ධ වෙනවා. එතකොට මේ ප්‍රතියෝජක පේශි මගින් තමයි කාචයේ નિયમિત ස්ථානයේ නැත්නම් ප්‍රතියෝජක දේහය මගින් තමයි අක්ෂි කාචය નિયમિત ස්ථානයේ ස්ථානගත කරන්නේ. එතකොට මේවට ස්වයං සාධක ස්නායු පද්ධතිය තමයි ස්නායු සැපයුම් ලැබෙන්නේ. එතකොට ප්‍රත්‍යානුවේගී ආවේග පැමිණියම මේ වෘත්තාකාර පේශි සංකෝචනය වෙලා කාචය ඇතුළට තල්ලු කරනවා. නැත්නම් කාචය දෙසට සංකෝචනය වෙනවා. එම නිසා කාචයේ වක්‍රතාවය වැඩි කරන්න පුළුවන්. ඒකේ අනිත් පැත්ත උනාම කාචයේ වක්‍රතාවය අඩු කරලා මේ ප්‍රතිබිම්බ දෘෂ්ටි විතානය මත නාභිගත කරගන්න කාචයේ ප්‍රතියෝජනය සඳහා අක්ෂි කාචයේ මේ ප්‍රතියෝජක පේශි වැදගත් වෙනවා. ඊට අමතරව මේකේ තියෙන සංවේදී සෛල මගින් අම්මය රසය ශ්‍රාවය කිරීම සිදු කරනවා. ඊට පස්සේ ප්‍රතියෝජක දේහයටත් ඉදිරියෙන් මේ දෙවන ස්තරයේ ඉදිරියට ගමන් කරලා ව්‍යුහයක් හදනවා තාරා මණ්ඩලය කියලා. එතකොට මේ තාරා මණ්ඩලයේ පිහිටීම අපි කිව්වොත් තාරා මණ්ඩලයේ තියෙන්නේ ස්වච්ඡයට පිටුපසින් කාචයට ඉදිරි ප්‍රතියෝජක පේශියේ දිගුවක් වගේ තමයි මේකේ. එතකොට මේ ස්වච්ඡය තාරා මණ්ඩලය හැදිලා තියෙන්නේ සිනිඳු පේශි සහ වර්ණක සෛල වල එකතුවෙන් මේක
වෘත්තාකාර වර්ණවත් පේශිමය ප්‍රාචීරයක් කණීනිකාව කියන සිදුර වට කරමින් පවතින. එතකොට මේ තමයි මේක ස්වයං සාධක ස්නායු පද්ධතිය තමයි ස්නායු සැපයුම් ලැබෙන්නේ. එතකොට අනුවේගී ප්‍රත්‍යානුවේගී ආවේග දෙකෙන්ම ස්නායු සැපයුම් ලැබෙනවා. එතකොට මෙහි පේශි සෛල කාණ්ඩ දෙකක් විදියට සිනිඳු පේශි සකස් වෙලා තියෙනවා. පිටතින් තියෙනවා සිනිඳු පේශි වක්‍ර අරීයව සකස් වෙලා, ඒ වගේම ඇතුළතින් තියෙනවා ස්තරයක් සිනිඳු පේශි වෘත්තාකාරව සකස් වෙලා. එතකොට අන්‍යවෙනි වෘත්තාකාරව සහ අරීයව සකසුණු සිනිඳු පේශි කාණ්ඩ දෙකකින් මේක යුක්ත වෙලා තියෙනවා. එතකොට මේ සිනිඳු පේශි සංකෝචනය වෙද්දී එක පේශි වර්ගයක් අනිත් පේශි වර්ගයක ඉහිල්වීමෙන් කණේනිකාවේ සිදුරේ ප්‍රමාණය අඩු වැඩි කරමින් ආලෝක තීව්‍රතාවයට සාපේක්ෂව ඇසට ඇතුළු වන ආලෝක ප්‍රමාණය පාලනය කිරීම සිද්ධ කරනවා. ඒ වගේම මේක වර්ණවත් අපි කියවා මේක වර්ණක සෛලතේ මේකේ වර්ණක මගින් වැඩි ආලෝකය ඇසට ඇතුළු වීමෙන් ඇසට හානි වීම වළක්වාගෙන ඒ ආලෝකය අවශෝෂණය කිරීමේ කෘත්‍යයක්. කතා කරොත් මේ ඇතුළතින්ම තියෙන තුන්වෙනි ස්තරයේ තියෙන දෘෂ්ටි විතානය පිළිබඳව. එතකොට දෘෂ්ටි විතානය ගත්තොත් දෘෂ්ටි විතානයේ ව්‍යුහය අපිට පොඩ්ඩක් ඉස්සෙල්ලා අපි මේ දල ව්‍යුහය කතා කරමු. ඊට පස්සේ අපි මේකේ අති ව්‍යුහය නැත්නම් සූක්ෂම ව්‍යුහය ඒ කියන්නේ අන්වීක්ෂය ව්‍යුහය කතා කරමු. එතකොට අපිට දල ව්‍යුහයෙන් කිව්ව දෘෂ්ටි විතානය තමයි ඇතුළතින්ම පිහිටි ස්තරය වෙන්නේ. මේ දෘෂ්ටි විතානයේ ඇත්තටම අපර මධ්‍යයට වෙන්නේ. ප්‍රදේශයක් තියෙනවා. අපි මේ ප්‍රදේශය හඳුන්වනවා කහලපය කියලා. මේ කහලපේ මැදේ අවතරණයක් නැත්තම් පල්ලෙහාට නෙරීමක් වලක් වගේ දෙයක් තියෙනවා. මේ අවතරණය අපි කහලපය කියලා හඳුන්වනවා. එතකොට මේ කහලපයේ තියෙන්නේ ආලෝක සංවේදී විශේෂිත සෛල වර්ගයක් වන කේතු සෛල පමණයි. එතකොට මේ ඉතාම පැහැදිලි දෘෂ්ටියක් ඇතිවීම සඳහා ප්‍රතිබිම්බය මෙන්න මේ මත තමයි හැදෙන්න ඕන කියලා තියෙනවා. එතකොට මේ දෘෂ්ටි විතානයේ අපර දෙසට වන්නට කේතු සෛල ආලෝක සංවේදී සෛල වර්ග දෙවර්ගයක් මෙහි හම් වෙනවා. ඉස්සරහට කතා කරන කේතු සෛල සහ යෂ්ටි සෛල කියලා. කේතු සෛල බහුල වෙනවා. දෘෂ්ටි විතානයේ පූර්ව ප්‍රදේශයට යන්න කේතු සෛලවල ගහණය අඩු වෙනවා. යෂ්ටි සෛලවල ප්‍රමාණය වැඩි වෙනවා. අපි සම්පූර්ණ දෘෂ්ටි විතානයේ ප්‍රකාශ ප්‍රතිග්‍රාහක සෛල පිළිබඳව සැලකුවොත් කේතු සෛලවලට වඩා වැඩි ප්‍රමාණයක් යෂ්ටි සෛල පවතින. ඒ වගේම මේ අපේ මධ්‍ය කූපයේ ඉඳලා සෙන්ටිමීටර් 0.5ක් විතර දෘෂ්ටි විතානයේ අපේ නාසය දෙසට නැත්නම් මධ්‍ය දෙසට වෙන්නට බැලුවොත් අපිට හම්බ වෙනවා තව ප්‍රදේශයක්. ඒ ප්‍රදේශයේදී මේ දෘෂ්ටි විතානයේ තියෙන සියලුම ස්නායු තන්තු එතෙන්ට අභිසරණය වෙනවා. නැත්නම් එකතු වෙලා දෘෂ්ටික ස්නායු හදමින් මොළය කරා ඇසෙන් පිට වී යනවා. අන්න ඒ ස්ථානයේ ඒ දෘෂ්ටික ස්නායු පිට වී යන ස්ථානයේ තව තරණයක් තියෙනවා. අපි එම ස්ථානයේ අන්ධ බිඳුව කියලා හඳුන්වනවා. එම ස්ථානයේ දෘෂ්ටි ප්‍රකාශ ප්‍රතිග්‍රාහක යෂ්ටි සෛලවත් කේතු සෛලවත් කිසිවක් දැක ගන්න ලැබෙන්නේ නැහැ. එහෙනම් දැන් අපි මේ දෘෂ්ටි විතානයේ අතිව්‍යුහය පොඩ්ඩක් කතා කරමු. ඒතකොට දෘෂ්ටි විතානයේ අතිව්‍යුහය මම මෙන්න මේතන අදින්නම් ඔබට පැහැදිලි වෙන්න නැත්නම් මේ රූපය මකන්න වෙනින්ද. ඒතකොට දෘෂ්ටි විතානයේ පිටින්ම තියෙන ස්තරය වෙන්නේ අපි ඒකට කියනවා වර්ණක අපිච්ඡදය කියලා. අර මේ වගේ ඝනාකාර වගේ දෙයක් තියෙන අපිච්ඡද සෛල වලින් තමයි යුක්ත වෙන්නේ වර්ණක සෛල. ඒක අපි වර්ණක අපිච්ඡදය කියලා නැත්නම් වර්ණදර අපිච්ඡදය කියලා හඳුන්වනවා. ඒ වර්ණදර අපිච්ඡදයට ඇතුළතින් තියෙනවා අපේ ආලෝක සංවේදී සෛල ස්තරය නැත්නම් ප්‍රකාශ ප්‍රතිග්‍රාහක සෛල අඩංගු ස්තරය. එතකොට ඒකේ සෛල වර්ග දෙකක් අපිට හම් වෙනවා. ඒ තමයි එකක් යෂ්ටි හැඩති සෛල. ඒකට අපි කියන යෂ්ටි සෛල කියලා. අනිත් જાතිය තමයි කේතු හැඩති කෝණ. කේතු හැඩති සෛල අපි ඒකට කියනවා කේතු සෛල කියලා. එතකොට මේකේ අපිට යෂ්ටි සෛලයි ඒ වගේම කේතු සෛලයි හම් වෙනවා. නිකන් යනගන්න. යෂ්ටි සෛල සහ කේතු සෛල සාමාන්‍යයෙන් යෂ්ටි සෛලවල ගහණය කේතු සෛලවල ගහණයට වඩා වැඩි. එතකොට ඒ තමයි දෙවෙනි ස්තරය මධ්‍ය ස්තරය ප්‍රකාශ ප්‍රතිග්‍රාහක අඩංගු ස්තරය. එතකොට මේ ස්තර දෙකේ ගත්තොත් අපි යෂ්ටි සෛලවලයි කේතු සෛලවලයි දෘෂ්ටි වර්ණක ලෙස හඳුන්වන වර්ණක තියෙනවා. මේවා තියෙන්නේ මේ සෛලවල සෛල ප්ලාස්මේ බාහිරයට වන්නට පටලවය මඩි තුල ගොනු විදියට ඒක රාශී වෙනවා.
එතකොට යෂ්ටි සෛල වල තියෙන්නේ රොඩොප්සින් කියන දෘෂ්ටි වර්ණකය. ඉංග්‍රීසියෙන් රොඩ්ස් කියන්නේ අපි කොහොමත් යෂ්ටිය කියන තේරුම. ඊට පස්සේ කේතු සෛල වල තියෙන්නේ ෆොටොප්සින් කියන දෘෂ්ටි වර්ණකය. එතකොට අඩු ආලෝක තීව්‍රතාවයේදී නැත්නම් රාත්‍රී කාලයේදී වැටෙන ආලෝකයට මේ යෂ්ටි සෛල වල තියෙන රොඩොප්සින් කියන දෘෂ්ටි වර්ණකයේ ඒකේ රසායනික වෙනස් වීම වලට ලක් වෙමින් නැත්නම් විරංජනය වෙමින් උත්තේජන නැත්නම් ස්නායු ආවේග ක්‍රියා විභව ඇති කිරීමට හේතු වෙනවා. එතකොට මේවා ආලෝකයට සංවේදී නමුත් වර්ණ දෘෂ්ටියක් ගෙනත් දෙන්නේ කළු සුදු දෘෂ්ටිය පමණක් රාත්‍රී කාලයේදී ගෙන දීමට තමයි හේතු වෙන්නේ. කේතු සෛලවල තියෙන ෆොටොප්සින් කියන දෘෂ්ටි වර්ණකය වැඩි ආලෝක තීව්‍රතාවයේදී විරංජනය වෙනවා. විරංජනය වෙලා අපේ පැහැදිලි දෘෂ්ටියක් නැත්නම් වර්ණ දෘෂ්ටියක් ලබා දීමට හේතු වෙනවා. එතකොට මේවා කේතු සෛල තමයි වර්ණ සංවේදී. මේ කේතු සෛලත් ආකාර තුනක් අපිට හම්බ වෙනවා. දෘශ්‍ය ආලෝකයේ රතු, කොළ, නිල් කියන තරංගායාමයන් නැත්නම් වර්ණයන් වලදී ප්‍රශස්ත මට්ටමේ උත්තේජනය වෙලා ස්නායු ආවේග නිපදවීම සඳහා විශේෂණය වෙනවා. එතකොට ආලෝක ශක්තිය ක්‍රියා විභවයක් බවට නැත්නම් අපේ විද්‍යුත් ශක්තියක් බවට පරිවර්තනය ආයෝගයක් බවට පරිවර්තනය කරන්නේ මෙන්න මේ ආලෝක සංවේදී සෛලවල. එතකොට වර්ණ දෘෂ්ටියටයි දිවා කාලයේ දෘෂ්ටියටයි වැදගත් වෙන්නේ කේතු සෛල. ඒකේ වර්ණකේ වෙන්නේ ෆොටොප්සින්. රාත්‍රී කාලයේදී කළු සුදු දෘෂ්ටිය සඳහා වැදගත් වෙන්නේ රොඩොප්සින් දෘෂ්ටි වර්ණකය අඩංගු අපි කතා කරපු යෂ්ටි සෛල. එතකොට මේ සෛල වලින් උත්තේජනය වුණා මේවා ආවේග ලබාගෙන තුන්වෙනි ඇතුළතින්ම තියෙන ස්තරය වෙන්නේ ස්නායුක ස්තරය. එතකොට ඒ ස්නායුක ස්තරය හැදිලා තියෙනවා මෙන්න මේ වගේ ද්විද්‍රව නියුරෝනයි. ඒ වගේම ගැන්ග්ලියම් සෛලයි තව සුවිශේෂී ස්නායු සෛල එකතු වෙනවා. එතකොට මෙන්න මේ අපේ දෘෂ්ටි ශ්‍රවණ සමාන දෘෂ්ටි ප්‍රතිග්‍රාහක නැත්නම් ප්‍රකාශ ප්‍රතිග්‍රාහක වලින් ආවේග ලබා ගන්නවා මෙන්න මේ තියෙන ද්විද්‍රව නියුරෝන මගින්. ඊට පස්සේ මේ ගැන්ග්ලියම් සෛල මේකේ තියෙන ගැන්ග්ලියම් සෛල මේ අපේ ද්විද්‍රව නියුරෝන කීපයකින් තමන්ට ස්නායු ආවේග ලබා ගැනීම සිදු කරනවා. ඊට අමතරව මේ ස්නායු ආවේග ගන්නේව සමෝදානය කිරීම සඳහා රැකසුණු විශේෂිත ස්නායු සෛලත් මේ ස්නායුමය ස්තරයේ ස්නායුක ස්තරයේ තියෙනවා. එතකොට මේ ගැන්ග්ලියම් සෛල වලින් පිටවන ස්නායු තන්තු එකතු වෙලා තමයි අවසානයේ දෘෂ්ටික ස්නායුව හැදෙන්නේ. එතකොට මෙන්න මෙතන වර්ණතර අපිච්ඡදය තියෙනවා. ඊට පස්සේ අපේ ප්‍රකාශ ප්‍රතිග්‍රාහක සෛල තියෙනවා. ඊට පස්සේ මේ ද්විද්‍රව සෛලය ගැන්ග්ලියම් සෛලය සුවිශේෂී ස්නායු සෛල වලින් එකතු වීම හැදිච්ච අපේ ස්නායුක ස්තරය පවතිනෝ දෘෂ්ටි විතානය සැලැදීමට දායක වෙනවා. එහෙනම් දෘෂ්ටි විතානයේ පටක සැලැස්මත් අපි මෙතනින්ම කතා කරලා දුවා. අනිත් ඒවා නම් පටක සැලැස්මට එන සෛල જાති විතරයි අපිට කියන්න ඕන. දැන් අපි මේ ස්තර තුනම පිළිබඳව කතා කරලා අවසන් කරා. ඊට පස්සේ අපිට තියෙන්නේ නම් ඇතුළත තියෙන ලිංග කීපය ගැන කතා කරා. එතකොට අපි මුලින්ම යන කාචයට. එතකොට අපි ගත්තොත් කාචය ඇසේ තියෙන්නේ දී උත්තර ප්‍රත්‍යාස්ත. ඒ කියන්නේ වක්‍රතාවය වෙනස් කරලා වර්තන බලය වෙනස් කරන්න පුළුවන්. දී උත්තර ප්‍රත්‍යාස්ත පාරදෘශ්‍ය කාචයක්. මේක හැදිලා තියෙන්නේ විශේෂිත ප්‍රෝටීන එකකින්. එතකොට මේ කාචය පාරදෘශ්‍ය අවර්ණ කොපුවකින් නැත්නම් ප්‍රාවරයකින් ආවරණය වෙලා තිනවා. අන්නේ කැප්සියුල් එකට ඒ කොපුවට තමයි කාචය වහගෙන ඉන්නේ මේ අවලම්බක බන්ධනී සම්බන්ධ. එතකොට මේ අවලම්බක බන්ධනී වල ඇඳීම සෝ ඉහිල්වීම සිදු කරන මේ ප්‍රතියෝජක පේශීන්ගේ සංකෝචන හා ඉහිල්වීම මගින් ඊට ප්‍රතිවිරුද්ධ ආකාරයට ඒ අනුව කාචයේ වක්‍රතාවය අඩු වැඩි කරලා මේ එන ආලෝක කිරණ වර්තනය කරලා නිසි පරිදි දෘෂ්ටි විතානයේ මත ප්‍රතිබිම්බය සෑදීම තමයි කාචයේ කෘත්‍යය. ඊට පස්සේ අපි ගත්තොත් එතකොට කාචයේ පිහිටීම කතා කරොත් කාචය තාරා මණ්ඩලයට වහම පිටුපසින් කාච රසයට ඉදිරියෙන් ප්‍රතියෝජක පේශි හා අවලම්බක බන්ධනී වලින් සම්බන්ධ වෙමින් නැත්නම් ස්ථානගත කරමින් තමයි පවතින්නේ. ඊට පස්සේ අපි කතා කරොත් මෙන්න මේ පූර්ව කුටීරයේ තියෙන අම්මේ රසය පිළිබඳව. එතකොට අපි දැක්ක අම්මේ රසය සාවය කරන ප්‍රතියෝජක දේහේ හදන්න දායක වෙච්ච විශේෂිත සංවේදී සෛල කාණ්ඩයක් මගින්. එතකොට මේ අම්මේ රසය අපේ ස්වච්ඡයත් කාචයත් අතර කුටීරයේ පිරීලා තියෙනවා. එතකොට මේ අම්මේ රසයේ කාර්යභාරය වෙන්නේ රුධිර වාහිනී සැපයුමක් නැති.
වාහිනීමත් නොවූ ස්වච්ඡයටයි කාචයටයි අවශ්‍ය පෝෂ්‍ය ද්‍රව්‍ය සැපයීමයි ඒකේ තියෙන අපද්‍රව්‍ය ටික අරගෙන බැහැර කිරීම. එතකොට මේ අම්මේ රසයේ සංසරණය වන මාර්ගය අවහිර වුණොත් නැත්නම් බාධා වුණොත් එතකොට මෙතන ප්‍රෙෂර් එක වැඩි වීමක් සිද්ධ වෙනවා. අම්මේ රසය එක්රැස් වෙලා මෙන්න මේ தත්ත්වය අපි ග්ලූකෝමා කියන රෝග තත්ත්වය ලෙස හඳුන්වනවා. මේ තත්ත්වයට හරියට ප්‍රතිකාර නොකළොත් අන්ධභාවය වුණත් ගෙනත් දෙන්න පුළුවන්. ඊළඟට අපි කියොත් මැද තියෙනතොල මේ අම්මේ රසය ගත්තොත් අම්මේ රසය ජලීය අවන්න ද්‍රාවණය. ඊට පස්සේ අපි පිටිපස්සට ගියොත් කාච රසය ගැන කතා කරන්නේ. එතකොට අපේ කාචය දෘෂ්ටි විතානයත් අතර තියෙන කුටීරය පුරවගෙන ඉන්නේ කාච රසයම. ඒතර කාච රසය වෙලා අවන්නයි පාඩ දෘශ්‍යය. හැබැයි මේක ජලීය නේ, මේක ජෙලි වගේ ජල්ලිමයි. එතකොට මෙහි කෘත්‍ය වෙන්නේ මෙමගින් ඇති කරන පීඩනය මගින් අපේ දෘෂ්ටි විතානය රුධිර ග්‍රාහ්‍ය දෙසට තෙරපලා තියාගෙන ඉන්නේ. ඒ කියන්නේ ඇසේ අභ්‍යන්තර අක්ෂි පීඩනය නැත්නම් අපි ඉංග්‍රීසියෙන් කියන ඉන්ට්‍රාօකියුලර් ප්‍රෙෂර් එක පවත්ව ගන්න මේ කාච රසය ඉවහල් වෙනවා. එමගින් තමයි අක්ෂි ගෝලය හැකිලෙන්නේ කොලැප්ස් වෙන්නේ නැතුව පවත්වාගන්නේ හැකිලීම වළක්වා ගන්න. එතකොට ඔන්න ඔය ව්‍යුහ ටික විස්තර කරාම අපිට ඇසේ සම්පූර්ණ ව්‍යුහ සියල්ල අපි විස්තර කරලා තියෙනවා. මේට අමතරව අපේ ඇහි අතිරේක ව්‍යුහ ලෙස කඳුළු ග්‍රන්ථි, අක්ෂිපේශි, ඇහි බැමි ආදියත් පවතිනවා. එතකොට මේ ටික පිළිවම අපේ සිලබස් එකේ අපිට අවශ්‍ය ටික ප්‍රමාණවත්. එතකොට මේ විස්තරේ කරුණු ලිව්වම ඔබ දුනුවත්වම මේ රූපය විස්තර කිරීමෙන් මේ ව්‍යුහය සඳහා අවශ්‍ය කරුණු සියල්ල ලියවිලා තියෙනවා. ඊළඟට අපිට තියෙන්නේ මේකේ දෙකෝ ප්‍රශ්නේ B කොටස දෙවෙනි කොටස සාකච්ඡා කරන්න. ඒ කියන්නේ සරලව කිව්වොත් අපිට පෙනීම ඇතිවන්නේ කෙසේද? ඒතකොට පෙනීම ඇතිවීමේ ක්‍රියාවලිය සම්පූර්ණ වීමට අපේ ඇසේ දායකත්වයක් සිදු කරනවා. ඒ වගේම අපේ මොළයේ දායකත්වයක් සිදු කරනවා. අන්නේ ක්‍රියාවලිය ඇසෙන් සහ මොළයෙන් කියන ක්‍රියාවලිය දෙකම විස්තර කිරීම තමයි අපේ ඊළඟ කොටසේ ප්‍රශ්නේ බලාපොරොත්තු වෙන්නේ. හොඳයි. අපි ඊළඟ වීඩියෝෙන් ඒ ප්‍රශ්නය පිළිබඳව සාකච්ඡා කරමු. එහෙනම් ඔබට තියෙන ගැටලු යෝජනා අදහස් සියලු දේ නැවත අපි කරන්න ඕන පාඩම් කොටස් ඕන දෙයක් තියෙනවා නම් පහ අපිට කමෙන්ට් එකක් දාන්න මේ ඉල්ලනවා. මේ පිළිබඳ වැඩි විස්තර තොරතුරු ඔබට ජාතික අධ්‍යාපන ආයතනයෙන් මගින් ප්‍රකාශිත අපේ A level ජීව විද්‍යාව සම්පත් පොත් පරිශීලනයෙන් උත් ලබා ගන්න පුළුවන් බව දන්නවා. කොහොමද